ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳව සුවිශේෂී මාධ්‍ය හමුවක් ආරම්භ කිරීමටයි සූදානම් වී සිටින්නේ. අපේ ආරාධිතයා අද දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරාධනයෙන් එතුමා අද පැමිණ සිටින අපි ඉතාමත්ම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා එතුමාව. අද මේ මොහොතේ අපි සිටින්නේ ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවක ආර්ථිකය සම්බන්ධයෙන්. ඒ වගේම කොවිඩ් වසංගතයට අපි මුහුණ දුන්න වර්ෂ දෙකක කාලයක් 2020 සහ 22 මුහුණ දීලා එන්නත් කරණයත් සමග සෑහෙන දුරකට රට සාමාන්‍ය තත්වයකට පත් කරගනිමින් ඉදිරියට ගමන් කරන අවස්ථාවක තමයි අපි මේ සිටින්නේ. ඒ වගේම ඩොලර් ප්‍රශ්නය සහ විශාල වශයෙන් ණය වගකීම් පියවීමට තිබෙන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු අභියෝගාත්මක තත්ත්වයකටත් මුහුණ දී සිටිනවා. ඒ අභියෝගය ජය ගැනීම සඳහා මම හිතන්නේ ජනාධිපතිතුමා වගකීම් පවර්ලා තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමාට. මම හිතන්නේ එතුමා අධිපතිවරයා ලෙස පත් වීමෙන් පස්සේ බලගතු මහ බැංකුව අධිපතිවරයෙක් බවට පත් වෙලා තියෙන එතුමා පස්වෙනි පුරවැසියාගේ මට්ටමට උසස් තත්ත්වයට තනතුර පත් කරලා විශාල ශක්තියක් ලබා දීලා තියෙනවා මේ රට මුහුණ දීලා තියෙන ප්‍රධානම අභියෝගය ජය ගන්න. අපි Zoom තාක්ෂණයේ ඔස්සේත් මාධ්‍යවේදී විශාල පිරිසක් මේ සාකච්ඡාවට සහභාගී වෙනවා. අපි ඉංග්‍රීසියෙන් වගේම සිංහලෙන් භාෂා දෙකෙන්ම ප්‍රශ්න විමසන්නට බලාපොරොත්තු වෙනවා. මම ශාම්නුවන් ගණේවත්ත. ඒ වගේම මම කියන්න කැමතියි මේක ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශනය වෙනවා. ඒ වගේම www.news.lk වෙබ් අඩවිය ඔස්සේ ඒ වගේම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ Facebook පිටුව ඔස්සේ සහ channel 20 නාලිකාව ඔස්සේ POTV එකේ ඒකෙත් විකාශනය වෙනවා සජීවී ලෙස. අපි කල්යල් යවන්නේ නැතුව ඊටම ඉක්මනින් ඔබතුමාගෙන් පළවෙනි ප්‍රශ්නේ විමසන්න කැමතියි. මහ බැංකුව අධිපතිතුමනි අලුත් වර්ෂයක් ආරම්භ වී තිබෙනවා. මේ වර්ෂයේ ආර්ථික අපේක්ෂා පිළිබඳව ඔබතුමා කොහොමද දකින්නේ? කොපමණ ආර්ථික වර්ධනයකට අපිට ගමන් කරන්න පුළුවන් වේද? මම හිතන්නේ අපිට මේ අවුරුද්ද තුලදී 5% පමණ ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගන්න පුළුවන් වේවි. එය පසුගිය වසරේ 2021 වසරේ යම්කිසි අඩු ආර්ථික වර්ධනයක් තිබිච්ච නිසා ඒක ජයග්‍රහණයක් හැටියට අපි සැලකුවේ නැතත් 5% වගේ වර්ධන වේගයක් අපිට ඇති කරගන්න පුළුවන් නම් ඒක සාර්ථක එකක් හැටියට තමයි මම දකින්නේ. ඒක කරන ගමන්ම අපිට තවත් අභියෝග තියෙනවා කීපයක් අපිට ජය ගන්නට. ඒ ඔක්කොම අපි හැමෝම දන්නවා ආර්ථිකයක් හසුරුවද්දී සියලුම අංගයන් එකට වර්ධනය වීමක් ඇති කරගන්නට අවශ්‍යයි. එහෙම කරගෙන යන අතරම තමයි මේ කටයුත්තට අපි යෙදෙන්නේ. මම හිතන්නේ ඒක අපිට ළඟා කරගන්න පුළුවන් වෙයි. ඒ සඳහා සියලු දෙනාම එකතු වෙලා එකට වැඩ කරන්න අවශ්‍යයි. විවිධ පැති වලින් විවිධ අභියෝග තවදුරටත් වැඩි කරන්නේ නැතුව ඒක කෙරුවා නම් තමයි හොඳ කියන එක තමයි මගේ අදහස. Good morning, Governor. Yes, I'm Shashini and I'll be asking the questions. Governor, when you look at the country today, I think so many people are claiming that the finance and economy in the country is failing. And even the international media reports that in the year 2022, that we would go bankrupt. I'm asking you, Governor, are we heading in that direction? This story about going bankrupt has been there from 2020 onwards. You ask the same people, international as well as national, what they were saying in 2020. The problem is that most of these people who make these statements, they are not held accountable. Nobody bothers about them after they make these headlines. After it doesn't happen, nobody is there to question them. That is one of the serious problems that we are having. In 2020, they said that this country will fail. They said we won't be able to make the payment. We had only $7.5 billion reserves. We had to pay $6.5 billion, and therefore we will not be able to settle it. In 2021, they said the same thing. They said 2021, you wouldn't be able to settle your debts, you will fail. And then that also didn't happen. Then 2021, they went to the extent of saying that we have the reserves at very low levels, and therefore you won't be able to pay the debts. And therefore, country will crash, economy will crash. If you remember that, you take your mind back to all these people who said those things, including some of the journalists. I'm sorry to say, I have nothing against them, but they were reporting what others were saying. They said that in 2021, we will not have reserves, and the reserves have now come to the level of being bankrupt, and that we won't be able to make ends meet.
we very openly said we will have $3 billion and we will make the payments in 2022. Now, after we have countered their story that we won't be able to pay, that we will crash and then the whole country will go into chaos and ultimate terrible situations will occur. When we say that we will pay, now they are saying, don't pay, don't pay. $500 million is the international sovereign bond that we have to make payment. We have very categorically stated that we have earmarked the funds for that and that we will make the payment. Now, when we say that, they have a different chorus. They start off with a different cry. Now, don't pay. What are they saying not to pay? They are saying, don't pay $500 million. And if you don't pay $500 million, then all your problems will be solved. That's not the case. Your problems will get aggravated. That is why we have diligently, as a nation which has already always honored its debts, we are making the payment and we are making arrangements for every single payment. I can tell you that. And we don't want to go through the path that Lebanon faced, where when they had reserves, there was a cry within the country, orchestrated by various journalists as well as by the opposition, to make them not pay, and they went into a serious crisis where the country started burning. We don't want to have a situation like that. We are on top of the situation. We are making the payments. We are gradually building the reserves. We have built the reserves now to $3 billion from a $1.5 billion, which was quite a difficult number. Now, we are gradually increasing that. And when we are doing that, I think some people are not very happy. Maybe they had different dreams that Sri Lanka will go into anarchy, Sri Lanka will go into a difficult situation. I can tell you very clearly, we will honor the debts. And therefore, this country will have to stay stable in that exercise. And we are taking the necessary steps from various other sources that we are collecting the necessary funds to make sure that Sri Lanka will be able to honor its debts. අපි ඊළඟ ප්‍රශ්නේ ඔබතුමාගේ විමසන්න කැමති ශෂිනී අහුව විදියටම බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකා ආර්ථිකය බංකොලොත් භාවයේ කරා ගමන් කරමින් සිටිනවා ඒ වගේම බංකොලොත් වීමට ආසන්න මට්ටමකට පත් වී සිටිනවා ආදී වශයෙන් නොයෙකුත් විවේචන ඉදිරිපත් කරනවා ඔබතුමාගේ පැත්තෙන් මේ අභියෝග ජයගෙන මේ වර්ෂයේ අපිට ඉදිරියට ගමන් කරන්න තියෙන ශක්තිය මොකක්ද කියලා අහන්න කැමති ඒ වගේම මම මතක් කරන්න කැමති මේ දෙරණ 24 නාලිකාව ඔස්සේත් මේ සංවාදයේ සජීවී විකාශනය වෙනවා ඔබතුමාගෙන් අපි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා මම ඉංග්‍රීසියෙන් කිව්වා වගේම ශ්‍යාම් මේ රට බංකුලොත් වෙනවා කියන කතාව 2020 දී කිව්වා. අත් වශයෙන්ම මම කරුණ විග්‍රහ කරද්දී 1970 දී කිව්වා ශ්‍රී ලංකාව බංකුලොත් වෙනවා කියලා. මම අයලක පත්‍රයක් තියලා මම අද ගෙනාවේ නැහැ. ඒනට ඒ කාලෙදිත් කිව්වා. ඉතින් මේ යම්කිසි කණ්ඩායමක් ඉන්නවා මේ රටේ සෑම අංශයක්ම අමාරු තත්වයකට වැටෙනවා කියන එකයි කතාව නිකන් කෝරස් එකක් වගේ කියාගෙන යනවා. සමහරක් වෙලාවට අර ඉංග්‍රීසියෙන් කියනවා self fulfilling prophecies කියලා. අපිට වෙන්න ඕන දේවල් අපි පන්ත්‍රය වගේ කියනකොට ඒක වෙයි කියලා තමයි සමහරක් අයගේ ප්‍රාර්ථනාව. ඉතින් මෙතනදී අපි බොහොම පැහැදිලිව කියන්නට අවශ්‍යයි. ඒක කාලයක තුලදී ඔබතුමාට මතක ඇති මේ මෑතකදී පසුගිය මාස 6 තුලදී එක කණ්ඩායමක් කෑ ගගා හිටියා අපේ රටේ තියෙන මේ සංචිත මදි ඒ සංචිත මදිකම නිසා අපිට ණය ගෙවා ගන්න බැරි වෙයි කියලා 2022 ජනවාරි මාසේ ගෙවන්න තියෙන මිලියන 500 අපිට ගෙවා ගන්න බැරි වෙයි කියලා විවිධ කතන්දර කිව්වා. එහෙම කියද්දි අපි මොනවද කිව්වේ? අපි කිව්වා නැහැ අපි ඒක ගෙවනවා. අපි බිලියන 3ක් බවට අපේ සංචිත පත් කරගන්නවා කියලා අපි පැහැදිලිවම කිව්වා ඔක්තෝබර් මාසේ 2021. ඒ වුණාට එහෙම වෙන්නේ නැහැ. රට බංකොලොත් වෙනවා. බංකොලොත් වුණාම හරි විශාල දැවැන්ත ප්‍රශ්න මතුවෙනවා. මේක ගෙවන්න බැරි වෙනවා. ගෙවන්න බැරි වුණාම ලොකු ප්‍රශ්න වෙනවායි කියලා අපිට පුනා කිව්වා. ඔබතුමාලට මතක ඇති. ඊට පස්සේ අපි ඒවට උත්තරයක් හැටියට අපි අපේ සංචිත වර්ධනය කරමින් අපි ඉදිරියට ගියා. සංචිත වර්ධනය කරගත්තා. සංචිත වර්ධනය කරගෙන අපි කිව්වා දැන් අපිට බිලියන 3කුත් තියෙනවා. අපි තවදුරටත් මේක වර්ධනය කරගන්නවා. අපි ඉදිරියේදී ජනවාරි මාසේ ගෙවන්න තියෙන ඇමරිකානු ඩොලර් මිලියන 500 අපි ගෙවනවා. ඔබතුමන්ලා මේ අපිට පුනා කියපු ප්‍රශ්නේ වෙන්නේ නැති වෙන විදිහට අපි මේක කරගන්නවා කියලා කිව්වම එතකොට ඒගොල්ලෝගේ කතාව වෙනස් කරගත්තා. මොකද්ද කියන්නේ දැන්? දැන් කියනවා අනේ ගෙවන්න එපා. මේක ගෙවන්න එපා මේ ඉම්පෝට් කිරීම සඳහා මේක තියාගන්න කියලා කියනවා. ඉම්පෝට් කරන්නේ අවුරුද්දකට අපේ භාණ්ඩ මුළු ඉම්පෝට් බිල් එකම ඇමරිකානු ඩොලර් මිලියන 21000ක් තියෙනවා. පසුගිය වසරේදී මිලියන 21000ක් අපි ඉම්පෝට් කරලා තියෙනවා. මේ 500 විතරක් අපි නවත්ත ගත්තොත් ඒක මාස භාගයකට ඇති වෙන ඉම්පෝට්ස්. ඉතින් ඒ නිසා උත්තරේ එතන නෙමෙයි තියෙන්නේ.
එතන තියෙන උත්තරේ තමයි මේක වර්ධනය කර ගැනීම. මේක නතර කරගත්තොත් මේක ගෙවන්න නැතුව හිටියොත් ඒ අය කියපු කතාවම අහන්න ගිහිල්ලා නසරා. ඒගොල්ලෝ මොනවද කිව්වේ? රට විනාශයකට යනවා කියලා කිව්වා. දැන් ඒ විනාශයට යන එක මතක ඇති කරලා දැන් කියනවා අනේ ඕගොල්ලෝ සල්ලි තිබුණා ගෙවන්න එපයි කියලා කියනවා. ඉතින් බලන්න කොච්චර කුහක කතාවද කියලා මේවා. කොච්චර කුහක කතාවද කියලා. මේ රටට අපිව අගාධයට තල්ලු කරන්නේ. ලෙබනන් රටේත් ඕකම කෙරුවා. ලෙබනන් රටේ රජය ණය ගෙවන්නට බලාපොරොත්තු වෙනකොට රජයට ගිහිල්ලා කිව්වා ලොකු පීඩනයක් ඇති කෙරුවා. ගෙවන්න එපා, ගෙවන්න එපා, ගෙවන්න එපා කියලා පීඩන ඇති කරලා ඒ අයව වැට්ටුවා. ඊට පස්සේ රටේ සිදුවෙච්ච දේවල් ඔබතුමාට මතක ඇති. ඉතින් එහෙම වෙන්නේ නැතුව අපි මේ හරි ආකාරයට කළමනාකරණය කරගෙන යනකොට සමහරක් අයට ඕක පීඩනයක් ඇති. සමහරක් අයට ඕක ගැන සම්කිසි ගැටලුවකුත් ඇති. අපි ඒ වුණාට ඒ ගැටලුව වලට ඒ අයට තියෙන ප්‍රශ්න නෙමෙයි අපිට මෙතනට අවශ්‍ය වෙන්නේ. රට ඉදිරියට ගෙන යන්න. ඒ සඳහා අපි මේ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා මම හැමෝගෙම ඉල්ලීමක් කරනවා. විශ්වාසය තබාගෙන අපේ ආර්ථිකය කෙරෙහි කටයුතු කරගෙන යන්න. තවදුරටත් මේකට අකුල් හෙලන්නට එපා. කියන මේ පණිවිඩයත් මම මේ අවස්ථාවේදී ඉතා පැහැදිලි ලෙස දෙන්නටත් කැමතියි. Yes, Governor, like you said in your answer, they are asking to utilize this money for other purposes. And also they are asking another thing. They're saying we should go for a restructuring of the debt. What is your response to this? When you say restructuring, what is meant is find different ways in which you will handle your debt. That is what is meant by restructuring. I'm also a chartered accountant, so I know what restructuring means. In my profession, we have done that. In my profession, so many others are doing it. Restructuring does not mean that you go and say that you are bankrupt and that you cannot pay. You change your debt structure early. That's what you're doing. What are we doing? We are changing some of our debt payments into different instruments. Earlier, we had, at the time when I left as the governor, and this time, a lot of people don't mention this because I think they fear this point. We had $5 billion in international sovereign bonds. And at that time, the GDP of the country was $79 billion. That stage, it was a comfortable value for us to service. However, in the next 5 years, whilst the IMF was also there, Sri Lanka borrowed heavily from the international sovereign bond market. And we increased our sovereign bonds to 15 billion. Now, if we had increased the sovereign bonds to 15 billion and the GDP had also increased threefold, it wouldn't have mattered because we would have been comfortable. But the GDP improved only by a very, very small fraction to $84 billion. So what happened was we had $15 billion worth of international sovereign bonds, which had to be serviced with an economy that was only $84 billion. There lies the structural defect. So what did we do once we came into office? We gradually started pulling this back. Now we are shifting those debts from ISBs to other instruments so that the longevity as well as the interest rates are controlled to some extent. We have already paid $2 billion of international sovereign bonds, thereby reducing the international sovereign bonds level from 15 billion to 13 billion. We are also negotiating and have negotiated with other countries to have lower rates of interest as well as longer periods of time in order to settle those international sovereign bonds, as a result of which we will be much more stable. So our intention is to reduce the ISBs to a level of about 10 billion and grow the economy to the level of about 100 billion, at which stage we will have a greater comfort when we go forward. So this is a very clear strategy. And what is that strategy? We are actually restructuring our debt portfolio. So what we are doing is exactly what people are asking for, restructure it. But we are doing one difference, is we are not inflicting any pain to the investors that have already had faith in Sri Lanka and invested. There's no big deal about going and making it difficult for investors. We are actually taking the investors into consideration. We are not causing pain to them. We are adjusting our debt portfolio so that we can face this situation much better in the longer term as well as in the shorter term. So that's what we are doing. And I think sometimes this is not understood carefully enough. And I'm glad that you asked this question so that I could clarify that. මේ සංවාදයේ ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවී ලෙස විකාශනය වෙනවා. ඒ වගේම
දෙරණ 24 නාලිකාව ඔස්සේ සජීවීව විකාශනය වෙනවා. මම ඊළඟ ප්‍රශ්නය ඔබතුමාට යොමු කරන්න කැමතියි. ඔබතුමා දැන් සඳහන් කළා ණය ප්‍රතිව්‍යුහගත කරණය පිළිබඳවත් ඒ වගේම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කරවලට ගෙවන්න තියෙන මුදල් පිළිබඳවත් සඳහන් කළා. ඒතර මේ වර්ෂය 2022 වර්ෂයේ සමස්තයක් හැටියට අපිට ගෙවන්න තියෙන ඇමරිකානු ඩොලර් බිලියන 6.8ක පමණ විශාල ණය ප්‍රමාණයක්. ඒතර අපිට විශාල වශයෙන් මේ දවස්වල කතා වෙන දේ තමයි ඩොලර් හිඟයක් තියෙනවා. අපිට ලැබෙන විදේශ විනිමය ලැබීම් අඩුයි රටට. ඒ හමුවේ මේ අතිවිශාල ණය වගකීම පියව ගන්න තියෙන ශක්තිය හා හැකියාව පිළිබඳව ඔබතුමාගේ විමසන්න කැමතියි. මම බොහොම පැහැදිලිව කියනවා මේ ණය ප්‍රමාණය අපිට ගෙවා ගන්න පුළුවන්. ඒක අමාරු තමයි. ඒක අමාරු නැහැ කියලා මම කියන්නේ නැහැ. ඒ වුණත් ඒ අමාරුකම් මැද්දේත් අපිට මේක කරගන්නට පුළුවන්. ඒ නිසා තමයි අපි මේ පිළිබඳව බොහොම කල්පනාකාරීව බොහොම සයන්ටිෆිකලි කියන්නේ මේ විද්‍යාත්මකව ඒ කටයුත්තට යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කටයුත්ත දැන් කිරීගෙන යනවා. ඒ නිසා තමයි අපිට පසුගිය කාලය තුලදීත් ගෙවා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. 2021 පටන් ගන්නකොට අපිට තිබුණේ සංචිත ප්‍රමාණය බිලියන 5ක් පමණ. අපි ඒකට බිලියන 6ක් ගෙවුවා. බිලියන 6කුත් ගෙවලා තව බිලියන 3කුත් ඉතුරුයි. ඉතින් ඒ ගණන් හැදීම පොඩ්ඩක් බලන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඒ කියන්නේ අපේ පිටින් එන මුදල් ටික ප්‍රමාණය මේ සංචාරක ක්ෂේත්‍රයේ මුදල් නොලැබුණත් අපිට පුළුවන් වෙලා තියෙනවා කල්පනාකරණය කරගන්න. ඉතින් මේ වසර තුලදී 2020 වසර තුලදී අපිට පුළුවන් වෙනවා කල්පනාකරණය කරගන්න. ඉතින් ඒ නිසා අපිට විවිධ පැතිවලින් මුදල් ලබා ගන්නට අපි කටයුතු කරනවා. ඒ හරහා මේ ණය ගෙවීම සඳහා අවශ්‍ය වෙන බිලියන 6.9 ඔබතුමා කිව්වා වගේ ඒක අපිට කරගන්න පුළුවන්. ඒ සඳහා අපිට පිටට ගෙවන්න තියෙන මුදල් අපි බැලුවොත් බිලියන 1.5ක් පමණයි. මොකද ඒක තමයි ස්වෛරී බැඳුම් කරවලට අපි ගෙවන්නට බලාපොරොත්තු වෙන මුදල. ඊට අමතරව ලාංකිකව nationally අපිට තිබෙනවා බිලියන 2.5ක් පමණ මුදලක්. ඒ අපිට roll over කරගන්න පුළුවන්. ඔබතුමා දන්නවා treasury bills, treasury bonds අපි roll over කරනවා වගේම ඕනම රටක ඒ විදිහට roll over කරගන්න පුළුවන්. ඒ කියන්නේ නැවත ඒ ණයම අපිට නිකුත් කරගන්න පුළුවන් වෙන හැකියාවක් තියෙනවා. දැන් ඒක කරගෙන යනවා. ඉතින් ඒ නිසා එතන තියෙන අවදානම ගොඩක් අඩුයි. ඒත් එක්කම multilateral agencies ඒ කියන්නේ ජාත්‍යන්තර ආයතන සමග අපිට තියෙන ගනුදෙනු හරහා අපිට ගෙවන්න තියෙන මුදල් ඒ ගෙවීම් කරන මුදල් වලට සාපේක්ෂවම ඒ වගේම තව මුදලක් අපිට එන්නත් තිබෙනවා. ඉතින් එතකොටත් ඒ තුලත් අපිට තියෙන පීඩනය අඩුයි. ඉතින් මේව ඔක්කොම කල්පනාකරණය කරගන්නවා. මෙතන වෙලා තියෙන්නේ ශියාම් බොහෝ අවස්ථාවලදී සමහරක් ඉන්ටර්නෙට් එක බලන ආර්ථික විශේෂඥයන් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගණන් හදනවා. ගණන් හදලා කියනවා මේක නැහැ මේක නැහැ කියලා. ඒ වුණාට ඒක කිරීම සඳහා මහා බැංකුවේ මුදල් අමාත්‍යාංශයේ දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඉතින් ඒ අයටත් මේ ඔය ඉන්ටර්නෙට් එකේ පේන එක්ස්රේ එක අපිටත් පේනවා. අපි දන්නේ නැතුව නෙමෙයිනේ. ඉතින් බිලියන 6.9ක් ගෙවන්න තියෙනවා කියලා අපි තේරුම් ගත්තම අපි නිදාගෙන ඉන්නේ නැහැ. ඒගොල්ලෝ එකපාරට කියන්න පුළුවන් මෙන්න මෙච්චරක් තියෙනවා කියලා ඒක කියන්න පුළුවන්. ඒක අපිත් දන්නවා. ඉතින් දන්න නිසා ඒකට අවශ්‍ය වෙන කටයුතු කරගෙන යනවා. ඒ පිළියම් හරි ගස්සගෙන යනවා. දැන් මේ 2022 ජනවාරි මාසේ 18 වෙනිදා ගෙවන්න තියනයි කියපු මිලියන 500 මේ අය මොනවද කිව්වේ? ඔය ඉන්ටර්නෙට් කට්ටිය මොනවද කිව්වේ? ගෙවන්න බෑ කියලා කිව්වනේ. දැන් අපි ගෙවනවානේ. ඉතින් ඒතකොට ඒකෙන්ම තේරෙනවානේ දැන් ඒගොල්ලෝගේ මතයේයි අත්ත වශයෙන්ම කෙරෙන යන දේ අතර ලොකු වෙනසක් තියෙනයි කියලා ශියාම්. දැන් අත්ත වශයෙන්ම ණය ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය එකතු කරගෙන කොහොම හරි ණය ගෙව්වට අර ආනයනකරුවන්ගේ කන්ටේනර් හිර වෙලා රටේ පෝලිං හිඟයක් තියෙනවා, මේ භාණ්ඩ හිඟයක් තියෙනවා, පෝලිං ඇති වෙලා තියෙනවා. ඒතකොට සමහර අය ප්‍රකාශ කරන්නේ කොහොම හරි විදේශ ණය ගෙව්වට රටේ මහ ජනතාවට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න මේ උග්‍ර වෙලා තියෙනවා කියලා අනිත් දේවල් වලට ඩොලර් වියදම් කරන්න සීමා වීම තුල ණයවර ලිපියක් එහෙම විවෘත කරගන්න අපහසුයි කියලා. ඒතකොට ණය කොහොම හරි ඩිෆෝල්ට් නොවි අපි යන්න පුළුවන් වුණත් අනිත් අංශවල අර්බුද රාශියක් ඇති වෙලා තියෙනවා කියලා ප්‍රකාශ වෙනවා. යම් කිසි පීඩනයක් තියෙන බව ඇත්ත. ඒ වුණත් අද මේ තෙල් හිඟයක් තියෙනවද? අද ගෑස් ප්‍රශ්නයක් තියෙන්නේ හිඟයක් තියෙන ප්‍රශ්නයක්ද වෙන ප්‍රශ්නයක්ද? අද විදුලිය විසන්ධි කරන්නට සිදු වෙලා තියෙනවා පැයක් දෙකක්. ඒක විසඳ කරන්න වෙලා තියෙන්නේ ඩොලර් ටික අපි හිතන්නේ නෙමෙයිනේ. ගල්ලංගුරු මේ ප්ලාන්ට් එක ඒකේ යම් කිසි බාධාවක් තියෙනකොට එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ වෙනම ප්‍රශ්නයක්. දැන් තෙල් රටේ තියෙනවා. අනිත් සීලම දේවල් තියෙනවා. ගෑස් ප්‍රශ්නයක් තියෙන බව ඒ ප්‍රශ්නේ වෙනස් ප්‍රශ්නයක්.
ඉතින් දැන් ඒව ඔක්කොම තියෙනවා. අනිත් එක බිලියන 21කට ඉම්පෝට් කෙරුවානේ. පසුගිය වසර තුලදී 2020 දී ඉම්පෝට් කෙරුවේ බිලියන 16යි. 2019 දී ඉම්පෝට් කෙරුවේ බිලියන 20යි. මේ අවුරුද්දේ බිලියන 21ක් අපි ඉම්පෝට් කළා තියෙනවා. ඉතින් එහෙමනම් ඒ ඉම්පෝට් කරන්න සල්ලි තිබුණානේ. වාහන නැතුවත් අපි බඩු භාණ්ඩ ඉම්පෝට් කරලා දිනවා බිලියන 21කට. ඉතින් ඒක කරලා තියෙනවනේ. ඉතින් ඒක කෙරුවේ කොහොමද එහෙමනම්? ඉතින් එහෙම හිඟයක් තිබුණායි කියලා කියනවා අඬි ගන්නවා. ඒක විවිධ හේතු නිසා දෙන්න පුළුවන්. අනිත් එක මම මේ ඉස්සෙල්ලත් මම මේ ගැන කතා කරලා තියෙනවා ෂයා. එක එක්කෙනා කියනවා මේ කන්ටේනර් 1500ක් කිලුණායි කියලා කියනවා. කවුද ගණන් හදලා බැලුවේ? හරියටම කන්ටේනර් 1500ක් තිබුණේ මෙන්න මේ ඩොලර් නැතිකම නිසාද කියලා. ඉතින් අපිට ඉදිරිපත් කරලා තියෙන සෑම අවස්ථාවකදීම අපි මේ කන්ටේනර්ස් රිලීස් කිරීම සඳහා බැංකුවලට කතා කරලා අපි අහලා තියෙනවා ඇයි මේක වෙලා නැත්තේ කියලා. ඒවට අවශ්‍ය වෙන මුදල් සපයලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි දවස් කීපයකට පස්සේ ඔය සද්ද ඇහෙන්නේ නැත්තේ මොකද? ඒ කියන්නේ ඒක සිදු වෙලා තියෙනවානේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මෙතනදී අපිත් යම් කිසි ආකාරයකට පොඩ්ඩක් ඉවසීමකින් කටයුතු කරන්නට ඕනේ. මේ සාමාන්‍ය කාලයක් නෙමෙයිනේ. කොවිඩ් වසංගතය අවුරුදු 2ක් තිස්සේ මේ රටේ තියෙනකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි රටට යම් කිසි පීඩනයක් එනවා. ඒ පීඩනයත් එක්කම සංචාරක ක්ෂේත්‍රයට ලොකු පීඩනයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ පීඩනය හරහා අපිට සාමාන්‍යයෙන් ගලා එන ඇමරිකානු ඩොලර් බිලියන 9ක පමණ මුදලක් ගලා ආවිලා නැහැ. ඉතින් ඒත් එක්කම තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. ඉතින් එහෙම කරගෙන යනකොට සෑම දෙයක්ම අපිට තිබිච්ච විදිහටම අවශ්‍ය වෙන විදිහටම කරගෙන යන්න බැරි වුණොත් යම් මම හිතන්නේ ඒකේ ඉවසීමේ අඩුකමක් තමයි මට පේන්නේ. ඉවසීමක් තිබුණත් නැතත් අපිට සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක්ම අපි ලබා ගැනීමට කටයුතු කරලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ යම් කිසි තැනකදී යම් මේ අඩුපාඩුවක් තිබෙනවා නම් අපි ඒවට බැදිහත් වෙලක් තිබෙනවා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම කියන්නට අවශ්‍යයි ශ්‍යාම් මේ தত্ত্বය සමහරක් වෙලාවට අපි එක්සැජරේට් කරලා තියෙනවා. ඒක වඩාත් වැඩියෙන් පෙන්නලා දීලා තියෙනවා. සමහරක් වෙලාවට මේවා මේ වැඩියෙන් පෙන්නනකොට ඒ පීඩනය මිනිස්සුගේ ඔළුවටත් එනවා. ඉතින් එහෙම නොවි මේ කාලය තුලදී අපිට තව මාස 2කින් 3කින් මම හිතන්නේ සංචාරක ක්ෂේත්‍රය තවදුරට වර්ධනය වෙන කාලයක් එනවා. එහෙම වුණාම මේ තියෙන පීඩනය තවදුරටත් අඩු වෙනවා. ඉතින් අපි ටිකක් ඉවසීමෙන් මේ කාලය තුලදී යන්න කියන එක තමයි මගේ නම් උපදෙස. Governor, we see that international rating agencies have continued to downgrade Sri Lanka's credit ratings despite Sri Lanka honoring its debt settlements. Why are they doing this? Why are they coming after Sri Lanka? And also another question pop up. This has, I think, tarnished the credibility in front of the international platform. How are we to expect more investors to come into our country and invest in our country at this rate? I'm also very disappointed at some of the actions that have been taken by these credit rating agencies. And we have, in fact, every time when they have taken steps of that nature, you would have noticed that we have very categorically stated what our stance is and that we don't agree with some of those things that they have done. But nevertheless, they have continued to do that. And this has happened in so many other countries as well. So I'm perturbed that this is the stance that has been taken. In fact, if you remember, soon after the war ended, in May 2009, which was a very credit positive feature in our economy. Everybody knew once the 30-year war ends that there will be a new wave of development within the country. But unfortunately, the credit rating agencies took a different view and then they downgraded Sri Lanka at that moment. And they continued to do that, and that was quite unfortunate. But nevertheless, we had the support of the investors. We may be one of the few countries which have this rating, and some of our bonds are now trading at close to par because we have categorically stated that we are going to make the payment. Now that also has, I think, hurt some people, and because we are going counter to the suggestions that those people have made, and I'm sorry that we have had to disappoint them by making the payments. And even whatever the credit rating agencies say, I know there is a huge number of investors who have faith in the government of Sri Lanka honoring its debts. We have honored our debts for the last 73 years since independence, and we have shown that we have every intention of doing so. And investors have been supportive of us, and we have continued to do that. So we have at all times surprised them
at different times because their own predictions, which they flaunted to the rest of the world, credit rating agencies as well as some of the internet economists that we have seen mushrooming in the past few months, they have been saying this, but we have clearly proven them wrong at every interval. And for the last 2.5 years, what they have been saying will be proved wrong in the next 2.5 to 3 years or 5 years or whatever. If we get our own projects right, if we get diligently continue doing what we are doing, we will be able to prove all of them wrong. And that's what we are going to do. And do you think that they should reevaluate the ratings that was given to us? Certainly, yes. We all have had certain difficulties in the recent past. The last 2 years have been particularly difficult because of the COVID pandemic. There have been streams of incomes that should have come in, which were disturbed, which were interrupted. But nevertheless, going forward, we have shown a resilience in our economy, which has been extraordinary. If you take Sri Lanka's economy, even in the past, we had a war that was ravaging through our economy for so many years, but we still were able to deliver 2 to 3%, sometimes 4% growth. And immediately after the war was over, we were able to deliver nearly 8% growth, which shows a resilience and an undertone in our economy, which was extraordinary. And even through the insurrection of the JVP, where certain companies were asked to close mandatorily, we still managed to go through that. Even with the pandemic last year, we will have a growth of around 4.5 to 5%. So that shows that Sri Lanka has the strength, the inner strength to deal with this problem. But we must also back it up with the trust that we have to build in our economy. And that trust is what these people are trying to erode, and we are disappointed about that. And I'm also sad that some local parties are also supporting that venture, that particular type of activity. And I hope that they will also change so that we can go forward with greater clarity and confidence as we go through this difficult period. තුමනි අපි දන්නවා අපිට මුදල් ප්‍රශ්නයක් ආවහම සල්ලි නැත්තම් අපේ දිනදා වියදම් දරන්න අපේ ගෙදර තියෙන රත්තරන් බඩු ටික උගස් කරනවා. උගස් කළා කීයක් හරි අරගෙන සමහරට අපි අපේ පරිභෝජන අවශ්‍යතාවලට ගන්නවා. හැබැයි පස්සේ සල්ලි හම්බුනාම නැවත ඕනනම් රත්තරන් බඩු ගන්නත් පුළුවන්, ඒවා නිදහස් කරගන්නත් පුළුවන් උගසෙන්. ඒතර ඒ වගේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිත වත්කම් තුල තියෙනවා රන් සංචිතය. ඒක නොවැම්බර් මාසේ තිබුණා ඇමරිකානු ඩොලර් මිලියන 382.2ක්. ඒක දෙසැම්බර් මාසේ අග වෙනකොට අඩු වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 175.4ක් දක්වා. එතකොට අඩු වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 206.8ක් දක්වා රන් සංචිතය අඩු වෙලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් රත්තරන් මිල ගණන් අනුව විකිණීම වෙලදී ගැනීම මහ බැංකුව කරනවා. හැබැයි මේක විශාල අගයක්. විකුණලා තියෙනවා මේ ඩොලර් හිඟේ නිසා තමයි විකුණුවේ කියලා මාධ්‍යත් වාර්තා කරලා තිබ්බා. ඔබතුමාගෙන් අහන්න කැමතියි මොකද? ඔබතුමා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ ශියම්. දැන් මට මතකයි 2009 අග වෙනකොට මේ වගේම රත්තරන් සංචිත ගැන අපි කතා කරනවා නම් ඉන්ටර්විව් එකදී ඔබතුමා මගෙන් අහයි 2008 දී 2009 දී අග වෙනකොට අපේ රටේ සංචිත තිබුණේ රත්තරන් සංචිත තිබුණේ මිලියන 92යි. අද මේ 174ක් ගැන කතා කරනවා. ඒතර තිබුණේ මිලියන 92යි. ඊට පස්සේ 2014 වෙනකොට ඒක අපි වැඩි කරගෙන තිබුණා මිලියන 892කට. ඒකට කවුරුත් මගෙන් ඇහිලා ඇහුවේ නෑ මේ 92 තිබිච්ච මේ රත්තරන් සංචිත කොහොමද ඔබතුමා වැඩි කරගත්තේ 892කට කියලා. මම ආසයි ඇහුවනම්. දැන් උනත් අහන්න කියනවා ඕන කෙනෙක්ගේ. මොකද ඒ වෙලාවේ ඔය ප්‍රශ්න ඇහුවේ නෑ. අපි වැඩි කරගන්නකොට කවුරුත් අහන්නේ නෑ. මෙතනදී රත්තරන් සංචිත කියලා කියන්නේ විශේෂත්වයක් තිබුණත් රත්තරන් කියනකොට සාමාන්‍ය පුද්ගලයන්ට ඉන්ටර්නැෂනල් රිසර්ව් මැනේජ්මන්ට් කරද්දී ඒ කියන්නේ ජාත්‍යන්තරව අපේ සංචිතය කළමනාකරණය කරද්දී අපිට තියෙනවා විවිධ අංශ මහ බැංකුවෙන් ඒක කරනවා තාක්ෂණික වශයෙන් කරනවා ඒක සයන්ටිෆික් විදියට කරනවා එහෙම කරද්දී අපිට තියෙනවා මේ ඇසට් කොම්පොසිෂන් කියලා. ඒ කියන්නේ අපේ රටේ තියෙන මේ සංචිත ප්‍රමාණය අපි කොහොමද විහිද ගන්න යන්නේ කියලා එක තීරණයක්. එතකොට රත්තරන් වලින් කොටසක් තියා ගන්නවා, ඩොලර් වලින් තව කොටසක් තියා ගන්නවා, පවුන් වලින් තව කොටසක් තියා ගන්නවා, යෙන් වලින් තව කොටසක් තියා ගන්නවා, එතකොට යුරෝ වලින් තව කොටසක් තියා ගන්නවා. ඒත් එක්කම සමහරක් ඉන්වෙස්ට්මන්ට් සමහරක් ආයෝජන අපි කෙටි කාල ආයෝජන හැටියට තියා ගන්නවා. සමහරක් ඒවා දිගු කාලින ආයෝජන හැටියට තියා ගන්නවා. සමහරක් ඒවා විවිධ රටවල් වල කරනවා. සමහරක් ඒවා කරන්සි මික්ස් එකක් ස්වප් කරන්න පුළුවන් වෙන විදිහට කරනවා. ඉතින් ඒ වගේ
ඒවා මෙච්චර නෙමෙයි තව මම හිතන්නේ ඉන්ස්ට්‍රුමන්ට් 100 ගණක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම තාක්ෂණිකව බලලා තමයි කරන්නේ. මේ ඔය ඉන්ටර්නෙට් ඉකොනොමිස්ට්ලා බලන්නේ එහෙම නෙමෙයි. ඒගොල්ලෝ බලන්නේ එක දෙයක් බලනවා. රත්තරන්. රත්තරන් දැන් අඩු වෙලා තියෙනවා. ඒගොල්ලෝ අහනවා රත්තරන් අඩු වුණාම තාම මොකද වැඩි වුනේ කියලා. ඒක අහන්නේ නැහැ. මොකද අනිත් කරන්සි එකක් අපිට වැඩියෙන් තියෙනවා නම් ඒකෙන් අපිට රත්තරන් ගන්න පුළුවන්. හෙට ගන්න පුළුවන් ඕන. ඒකට මෙතනදී ද්‍රවශීලතාවය ගැන අපි බලන්නට අවශ්‍යයි. ප්‍රොෆිටබිලිටි ගැන බලන්නට අවශ්‍යයි. longevity එක බලන්න ඕනේ. ටෙනර් එක ගැන බලන්නට ඕනේ. අපිට ඕනම වෙලාවක ඒක ද්‍රවශීලතාවයේ බවට පත් කරගන්න පුළුවන් වෙනවද කියලා බලන්නට ඕනේ. අනිත් එක සංචිතය වැඩි වෙනකොට අපිට සමහර කරලා රත්තරන් වලට දාන්න ඕනේ මුදල වැඩි වෙන්න පුළුවන්. සමහර කරලා අඩු වෙන්නත් පුළුවන්. ඉතින් මේ ඔක්කොම තාක්ෂණික තීරණ. ඉතින් මෙතන මේ එක දෙයක් බලලා ඉන්ටර්නෙට් එකේ මොකක් හරි ඩවුන්ලෝඩ් කරලා එහෙම නෙමෙයි මහ බැංකුවේ කටයුතු කරන්නේ. ඒ අය මේ සබ්ජෙක්ට් එක ඉගෙනගෙන තියෙනවා. මේ සබ්ජෙක්ට් එක ලෝකේ තියෙන හොඳම මේ යුනිවර්සිටිස් වලට ගිහලා ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ අය බලනවා මේ මෙච්චරක් තියෙනවා නම් කොච්චරක් රන් තියෙන්න ඕනේද, මෙච්චරක් අපිට සංචිතය තියෙනවා නම් කොච්චරක් පවුම් වලින් තියාගන්නට ඕනේද, මෙච්චර සංචිතය තියෙනවා නම් අපි කොච්චරක් ඩොලර් වලින් තියාගන්න ඕනේද කියලා ඔය සමහරක් ඔය කියන අයත් ඔය දන්නවා. ඒකට දන්නේ නැහැ වගේ තමයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ ශ්‍යාම් මේ තාක්ෂණික වැඩේ මහ බැංකුවට බාර දෙන්න. මහ බැංකුවට ගිහිල්ලා කියන්න එපා රත්තරන් අඩු වුණා ඒ නිසා මේ ප්‍රශ්නයක් වෙනවා කියලා. ගෙදර තියෙන රත්තරන් වගේ නෙමෙයි මේක. මේක සංචිත කළමනාකරණය. ගෙදරත් මම හිතන්නේ ටිකක් සාමාන්‍යයෙන් සංචිත කළමනාකරණය කරනවා මිනිස්සු අතරේ. ඉතින් එහෙම කරද්දී දැන් යම් කිසි දරුවෙකුට අසනීප වුණා නම් අම්මා ගිහිල්ලා සමහර වෙලාවට රත්තරන් මේ විකුණන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකට පස්සේ එකයි ගන්න පුළුවන්. නැත්තම් දරුවට මොක ඕන වුණත් කමක් නැහැ. අපේ රත්තරන් ටික මම මාළේ දාගෙන යන්න ඕනේ කියලා අම්මා කෙනෙක් කියනවද? නැහැ. අවශ්‍ය වුණාම ඒක මේ දරුවව හොඳ කරගන්න ඒක කරනවා. ඉතින් මේ රටට අවශ්‍ය වෙන භාණ්ඩ ගන්න අවශ්‍ය නැහැ. අපිට ඒකට ද්‍රවශීලතාවය තියෙනට ඕනේ නැහැ. ඉතින් රත්තරන් ටික සංචිතය අඩු කරගත්තයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අවුරුද්ද අන්තිම වෙනකොට අපේ සංචිතය වැඩි කරගත්තාම ආයෙ ගන්න පුළුවන්. ඉතින් ඒ වුණාට දරුවට අසනීප වෙලා දරුවට මොකක් හරි අන්තරාවක් වුණා නම් ඒක නවත්ත ගන්න බෑ, හර ගන්න බෑ. ඉතින් ඒ වගේ දරුවෝ ඉන්න අය ඔක තේරෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේවා ගැන අපි මේ ඒ තාක්ෂණය කරන අයට ඒවට බාර දෙන්න මේ වැඩි. ඉතින් මම ඔතුමා ওই ප්‍රශ්නේ අහපු ගැන මම සතුටුයි. මොකද මේ ගැන රත්තරන් අඩු වුණා දැන් අපි විනාශ වෙන්න යනවා කියලා කියපු කට්ටිය දැන් කියනවා ණයක් ගෙවන්න එපයි කියලා. ඉතින් මේ වගේ කතා කියලා ඊට පස්සේ සම්පූර්ණයෙන්ම රට අගාධයට තල්ලු කරන්නේ නැතුව මෙය අපිට මේ කළමනාකරණය කරගෙන යන්නට අවකාශය අපිට ලැබෙන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒක ලැබෙන්න විදිහට අපි හැමෝම ඒකට සහයෝගය දෙන්න නැතුව ගිහිලා කඩාකප්පල් කරන එක තමයි දැන් සමහර අය කරන්නේ. ඒක නොකර ඉන්න කියන එකත් මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ඉල්ලීමකුත් කරනවා. Yes, Governor, we remember when you took office as the governor of the central bank last year, you introduced a 6-month roadmap to revive Sri Lanka's economy. How is the progress in that so far? And also in that you mentioned that you are looking forward to improve Sri Lanka's external debt profile and to promote non-debt inflows. How have you gone so far about it? And are currency swaps not a form of debt? Yes, it is a form of debt. That's why I said debt restructuring has this as a part of it. That's what some people are trying to make out, that currency swap is something frightening and all that. No, it's not. We are replacing one type of debt with another because we had gone into international sovereign bonds far in excess of our capacity. So if that is the case, we have to change that. Are we to still say, no, we'll wait for another 10 years to do that? No, we have to change that. So as and when the swaps, as and when the ISBs come for maturity, we have been paying that off with other inflows that we are generating. In the same way, we are now trying to see whether we can have non-debt inflows, particularly securitization of certain income flows, then monetization of certain assets which are not needed right now, not strategic assets, but other assets. So through that type of a process, we are now adjusting our debt profile, adjusting our debt portfolio. And that has been already announced, as you quite rightly mentioned, in our 6-month strategic plan, our 6 months roadmap, as we call it, that sets out very clearly so that people would know what our actual intentions are. So through that process, we have been able to ensure that Sri Lanka moves into an area of greater consolidation.
And that is what we are doing. And that plan, if somebody were to see, they would have noticed that we are diligently following it because we want to finally come to the outcome that it has proposed. When we said that by the end of December, we will have $3 billion, what did people say? Some people at least. They said, no, that's not going to happen. If you take back their recordings and see, actually, I think you all must do that. Take back some of these recordings of what these people have been saying. That if you don't make these payments, what kind of a terrible situation will befall Sri Lanka. But unfortunately, nobody holds them accountable. They can come and state anything and go. We are accountable. We are making sure that we are dealing with the situation and making the necessary changes in the economy and moving forward. And that has been enunciated, and we are following that. And I can tell you, even in the current situation, we are doing that, and we would do that. And by the end of March, we will announce a new program for the next 9 months and thereafter, so that we have a clear plan that we are following, so that people also will know that that's the plan that Sri Lanka is following. ඉදිරිපත් කරපු අර 6 මාසික ප්‍රතිපත්ති පෙරදැක්ම ගැන දැන් සඳහන් කළ ඒ ප්‍රතිපත්ති පෙරදැක්ම තමයි මගේ අතේ තියෙන්නේ. ඒකේ ඔබතුමා අවසානයේ සඳහන් කළ තියෙන මේක ගතික සැලැස්මක්. ඒක නොවෙනස් වන පරම සත්‍ය වගේ සැලැස්මක් නෙවෙයි. යම්කිසි අඩුපාඩුවක් තිබුණොත් ඒක හදාගෙන ඉදිරියට ගමන් කරන සැලැස්මක් කියලා. එතකොට මේ 6 මාසික සැලැස්ම අනුව යම්කිසි ඉලක්ක සඳහන් කළ තිබෙන විදේශ විනිමය ලැබීම් සම්බන්ධයෙන් ඒ ඉලක්ක සපුරා ගන්න සමත් වෙලා තියෙනවද? ඔබතුමාලා නිරීක්ෂණය කියලා තියෙන අඩුපාඩු අනුව ඒක නැවත සකස් කරගෙන ඉදිරියට යන්න සැලසුමක් තියෙනවද? කොහොමද හොඳ ප්‍රශ්නයක් ශාම්. ඔව් මම හිතන්නේ අපි සැලැස්ම ඉදිරිපත් කරද්දිම අපි දැනගෙන හිටියා යම් කිසි uncertainties. ඒ කියන්නේ අපිට නොසිතපු දේවල් වෙන්න පුළුවන්. මේක සාමාන්‍ය සිදු වෙන්න පුළුවන් දෙයක්. මොකද ලෝකයේ තත්ත්වය ගැන අපි දන්නේ නැහැ. අද මේ තියෙන තත්ත්වෙ නෙමෙයි හෙට තියෙන්නේ. ලෝකයේ ආර්ථිකමය තත්ත්වෙත් වෙනස් වෙන්න පුළුවන්. ලෝකයේ සෞඛ්‍ය තත්ත්වෙ වෙනස් වෙන්නට පුළුවන්. අපි දැක්කා පසුගිය මාස 2-3 තුලදී ලෝකයේ සියලුම භාණ්ඩ දැවැන්ත ලෙස වැඩි වෙලා තියෙනවා. අද ඇමරිකාවේ තියෙන උද්දමනය අවුරුදු 40කින් තිබිච්ච උද්දමනයට වඩා වැඩි උද්දමනයක්. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇමරිකාවේ සිදු වෙලා තියෙනවා. යුරෝපයේ ඒ වගේ තත්ත්වයක් සිදු වෙලා තියෙනවා. එංගලන්තයේ තියෙන උද්දමනයත් අද දැවැන්ත ලෙස වැඩි වෙලා තියෙනවා. ෆ්‍රේට් චාර්ජස් අපි දැක්කා 3 ගුණයකින් වැඩි වුණා. අපි දැක්කා කෝල් ප්‍රයිස් එක 3 ගුණයකින් වැඩි වෙනවා. අපි දැක්කා ඇමරිකානු ඩොලර් 40-45 තිබිච්ච බැරලයක මිල ඇමරිකානු ඩොලර් 85 දක්වා වැඩි වෙනවා. දැන් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා, නැවත වරක් වැඩි වෙනවා. ඒක තමයි අර්ථකථනය කරන්නේ බොහෝ දෙනෙක්. ඉතින් ඒ වගේ තත්ත්වයක් අද තමයි අද අපි ජීවත් වෙන්නේ. එතකොට ඒත් එක්කම කොවිඩ් වසංගතයේ හිටපු හැටි වැඩි වෙනවා, අඩු වෙනවා. ලෝකයේ වෙන රටවල් වල වැඩි වෙනවා, අඩු වෙනවා. ඉතින් ඒ ඔක්කොම දේවල් අවිනිශ්චිත කරුණු. ඉතින් ඒ අවිනිශ්චිත කරුණු තිබුණත් අපිට තියෙන්න ඕනේ පැහැදිලි ඉලක්කයක්. ඒ නිසා තමයි අපි මේ රෝඩ් මැප් එකක් ඉදිරිපත් කරන්නේ. ඒ රෝඩ් මැප් එක ඉදිරිපත් කරද්දිම අපි දන්නවා සමහර තැන්වලදී අපිට වෙනස්කම් කරන්න සිදු වෙයි. ඒකට අපේ යන ගමන ගැන අපි බොහොම පැහැදිලිව කියනවා නම් අපිට එතනට යන්නේක තවදුරටත් පහසු වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ විදිහට මේ කටයුතු සකස් කරගෙන යන්නේ. අපි කීප තැනකින්ම එක දෙයක් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මොකද එක තැනකින් පමණක්ම එකම ස්ට්‍රැටජි එකක් පමණක්ම තිබුණොත් සමහරකට ඒ ස්ට්‍රැටජි එක හරියටම සිදුුනේ නැත්තම් අපිට සෑහෙන ලොකු පීඩනයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි තැන් කීපයකින් එකම දේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි ස්වොප්ස් කරන්න යනකොට අපි මේ රටවල් කීපයක් එක්ක සාකච්ඡා කරගෙන යනවා. එතකොට මොකද එතකොට අපිට එකක් දෙකක් සිදු නොවුණත් අනිත් ඒවා සිදු වෙනවා නම් එතකොට අපිට අපේ ගමන සාර්ථක වෙනවා. ඉතින් ඒ නිසා තමයි දැන් ඔය ප්ලේන් එකක යනකොට ලොකු ජෙට් එකක් යනවා නම් එන්ජින් 4ක් තියෙනවා. එන්ජින් 4ම වැඩ කරන්නේ නැහැ හැමතිස්සෙම. කවුරු හරි ඇයි මේ එන්ජින් 4ක් දාගෙන යන්නේ කියලා. එන්ජින් 4ක් දාගෙන යන්නේ එකක් ෆේල් වුණත් අනිත් එක වැඩ කරන නිසා. ඉතින් අපේ ප්ලෑන් එකෙත් තියෙනවා ඒ වගේ. සමහර තැන්වලදී අපි අවශ්‍ය තරමට වඩා වැඩියෙන් අපි උනන්දු වෙනවා. මොකද උනන්දු වෙන්නේ එකක් දෙකක් සමහරක් වෙලාවට ක්‍රියාත්මක නොවුණා නම් මේ අපේ ගමන සාර්ථක වෙනවා. දැන් ඔබතුමා කැමතිද ප්ලේන් එක ගන්න මේ එක එන්ජින් එකක් පමණක් තියෙද? නෑනේ. ආසයි එන්ජින් 3-4ක් තියෙන්න ඕනේ. එතකොට තමයි එකක් නැති වුණත් අනිත් එන්ජින් එකේ අපිට ගමන යන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි අපිත් මේක කරගෙන යන්නේ. එන්ජින් කීපයක්ම අපි දැනට එක සැරේට හදගෙන යනවා. එතකොට එන්ජින් කීපයකින් එකක් දෙකක් සිදු නොවුණත් අපේ ගමන සාර්ථක කරගන්න තමයි අපේ බලාපොරොත්තුව. Governor, there are many people who would like to know when the central bank would lift the temporary ban on
non-essential imports, more specifically vehicles. Would you be able to give a time frame on that when the ban would be lifted? Oh, other than vehicles, all the other non-essential items are being imported quite heavily. What is the non-essential item that is not available? If you go to any supermarket, you would find that almost every conceivable type of goods are available. I don't want to mention the names. I don't want to talk about those items. But those items which are available in any part of the world are imported here also. And so those are also, in my view, sometimes we can term those non-essential, but those are also being imported. And that's causing a fairly heavy outflow of foreign exchange as well. So which can sometimes disturb the overall importation as well, because these, which are considered to be non-essential, as you quite rightly mentioned yourself, I didn't say the word, are flooding the market. But at the same time, we have allowed those. The only item that has not been allowed are some strategic items which are being manufactured in Sri Lanka, particularly like tiles, etc., and vehicles. But that can only be eased once we see another inflow of foreign exchange coming in from other sources as well. And one of the key sources that Sri Lanka is having is tourism. Tourism is an industry where the entire investment by all the Sri Lankan corporates, as well as the country, as well as the government, is as much as 1 trillion rupees. So for 2 years, we didn't have a return on that. So we need to now generate that return as well. And that's important. So if we see that change occurring, and no new inflows are coming into the country through the forex that is coming through tourism, this entire situation can ease quite a bit. I sometimes wonder whether these people who are asking Sri Lanka to default and then cause itself so much of pain are also realizing that in a few months' time that we will have these inflows coming, and after that, their entire story will become zero. So whether they are in a hurry now to get Sri Lanka into a path of destruction, so that then anarchy will reign in this country. And that is why I sometimes feel strongly that we should expose these situations, and so that people will know what has happened in other countries which have gone through that path, so that we will not fall into the same trap that some of these people are trying to lure us into. ඒ වගේම අධිපතිතුමා මේ දවස්වල සමාජ ජාලයේත් නොයෙකුත් ප්‍රවෘත්ති පළ වෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ රටට එවන විදේශ විනිමය ප්‍රේෂණ බලෙන් රුපියල් බවට පරිවර්තනය කරන්න කියනවා කියලා. ඒ වගේම ඔබතුමාලා ශ්‍රී ලංකා මහ බැංකුව විදියට ප්‍රකාශ කළ අපනයන ආදායම් නම් පරිවර්තනය කරන්න අවශ්‍යයි යම්කිසි නියමයන් නිකුත් කරලා තියෙනවා, චක්‍රලේඛයක් නිකුත් කළ බැංකුවට උපදෙස් දීලා තියෙනවා. මේක විදේශ විනිමය ප්‍රේෂණ වලටත් අයිතිද කියලා ඔබතුමාගේ දැනගන්න කැමතියි. මොකද ඒ සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රචාර යන නිසා. බොහොම පැහැදිලිව කියනට ඕනේ ශියාම්, විදේශ විනිමය ප්‍රේෂණ සඳහා මේක අදාළ නැහැ. කිසි විටක අදාළ නැහැ. යම් කිසි පුද්ගලයෙක් පිටරට ඉඳලා වැඩ කරලා සල්ලි ලංකාවට එවනවා නම් එයාට පුළුවන් ඒ සල්ලි ටික එයාට අවශ්‍ය විදිහට තියාගන්න. එක්ක එයාට ෆොරින් කරන්සි වලින් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් රුපියල් වලට පරිවර්තනය කරන්න පුළුවන්. ඒක එයාගේ තීරණයක්. රුපියල් බවට පරිවර්තනය කළොත් එයාට තව වැඩිපුර රුපියල් 10කුත් මේ කාලෙත් සීමාව තුළදී ලබා දෙන්නටත් මහා බැංකුව කටයුතු කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ කතාව ඔබතුමා මේ මගෙන් අහපු එක ගැන මම ඒකත් ගැන බොහොම සතුටුයි. මොකද මේ අසත්‍ය සමාජ මාධ්‍යවල සමහරක් අය අපේම මේ දේශපාලඥයන් මේවා කිය වෙන මතයක් හදන්නට බලාපොරොත්තු වෙනවා. යම් කිසි පුද්ගලයෙක් ශ්‍රී ලංකා සම්පත් පාවිච්චි කරලා එක් භාණ්ඩයක් හෝ සේවාවක් පිටරටවට අපනයනය කරනවා නම් ඒ සඳහා අපි අවසර දීලා තියෙනවා යම් ගෙවීම් කරන්න. ඒ ලැබෙන විදේශ විනිමය ආදායමෙන් යම් ගෙවීම් කරන්නට ඒ අයට අවස්ථාව තිබෙනවා. ඒ අයට මේ අයිතිය තිබෙනවා. ඒ සියලුම ගෙවීම් කෙරුවට පස්සේ ඉතුරු වෙන මුදල තමයි ඒ අයට පරිවර්තනය කරන්න වෙන්නේ. මොකද ඔබතුමා දන්නවා ශ්‍යාම්, යම් කිසි පුද්ගලයෙක් ඉම්පෝට් කරනවා නම්, යම් කිසි දෙයක් ආනයනය කරනවා නම් එයා මොකද්ද කරන්නේ? එයා රුපියල් ටික අරගෙන බැංකුවට යනවා. බැංකුවට ගිහිල්ලා කියනවා මට මේ රුපියල් ටික පරිවර්තනය කරලා දෙන්න ඩොලර් වලට.
ඒතර ඩොලර් වලට පරිවර්තනය කළා තමයි ඒ අය පිට රටට ගෙවන්නේ ඒ අයට අවශ්‍ය භාණ්ඩය රටට ගෙන්න ගැනීම සඳහා. ඉතින් ඒ වගේම මේ රටේ තියෙන භාණ්ඩයක් හෝ සේවාවක් මේ රටෙන් පිට රටට යවනවා නම් ඒගොල්ලොන්ට ලැබෙන මුදල ඩොලර් වලින් ලැබෙනවා නම් ඒ ඩොලර් වලින් ලැබෙන මුදලට අපි තවදුරටත් අවසරය දීලා තිබෙනවා ඒ අයට තිබෙන ඒ වියදම් වලට ගෙවීමට ඒ අයට අපි අවසරය ලබා දීලා තියෙනවා. ඊට පස්සේ ලැබෙන මුදල තමයි අපි කියන්නේ පරිවර්තනය කරන්න කියලා. ඉතින් එතරම් කිසිම වැරද්දක් නැහැ. මේ විදිහටම තමයි ඉන්දියාවේ තියෙන්නේ, පාකිස්තානයේ තියෙන්නේ, බංග්ලාදේශයේ තියෙන්නේ, තායිලන්තයේ තියෙන්නේ, දකුණු අග්නිදිග ආසියාවේ බොහෝ රටවල තියෙන්නේ. ඒ වගේම රෙගුලාසි තමයි තියෙන්නේ. අපේ රටත් අපි මේ රෙගුලාසි අපි මේ ගත්තේ ඉන්දියාවේ තියෙන රෙගුලාසි මේ උදාහරණයක් අරගෙන. ඉතින් ඒ නිසා මෙය බොහෝ දෙනෙක් විවිධ මත පෙන්නලා දීලා කියනවා දැන් අපේ රටට මේ ගිරාම ප්‍රශ්නයක් මතුවෙනවා කියලා. ඒ වගේම තමයි වෙන රටවලත් තියෙන්නේ. ඒ නිසා අපේ රටේ මෙච්චර කල් කරපු නැති නිසා අපිට සෑහෙන පාඩුවක් වුණා, හානියක් වුණා. ඒ නිසා තමයි අපිට ඩොලර් හිඟේකුත් ආවේ. ඒ නිසා තමයි බැඳුම් කර ගිහිල්ලා මේ ඩොලර් වලට පොලිය 7 8 9 ගෙව රජය ගත්තේ පසුගිය කාලය තුලදී. එහෙම නොවෙන්නට අපේම සංචිතය වර්ධනය කර ගැනීමට අපි දැන් මේ කටයුතු කරගෙන යන්නේ. ඒ කරගෙන යාම හරහා මම හිතන්නේ අපිට ස්ථායී භාවයක් අපේ රටේ ඇති කරගන්න පුළුවන්. ඒ තමයි අවශ්‍ය වෙන්නේ. මොකද තිරසාර ආර්ථිකයක් කරන්නට නම් අපිට තියෙන්නට ඕනේ යම් ෆ්‍රේම්වර්ක් එකක්. මේ ක්‍රමවේදයක්. රාමුවක්. ඒ රාමුව අපි ඇති කරගන්න තමයි මේ හදන්නේ. ඒ රාමුව තුලින් අපි හැමෝටම ආනයනය කරන අයට පහසු වෙන විදිහට, අපනයනය කරන අයට පහසු වෙන විදිහට, ප්‍රේෂණය න්‍යායට පහසු වෙන විදිහට සෑම දෙනාකටම සාධාරණව කටයුතු කරන්න තමයි මේ රාමුව දැන් සකස් කරමින් පවතින්නේ. තව පොඩි කොටසක් තියෙන අධිපත්‍යවල ඒ කියන්නේ දැන් විදේශ විනිමය ප්‍රේෂණය වෙන අය මේ වෙන පිටරටින් ඉඳලා එවන්නේ. නමුත් ලංකාවේ තියෙනවා ඩොලර් ගිණුම් තියෙන අය ඒවා මේ නිවාසික විදේශ RFC ගිණුම් තියෙනවා. ඒතර ඒගොල්ලොන්ගේ යම්කිසි ඩොලර් ශේෂයන් බැංකුවල තියෙනවා. ඒගොල්ලොන්ටත් ඒ සල්ලි රුපියල් වලට පරිවර්තනය කරන්න කියලා කිසිම දෙයක් අපි කියලා නැහැ. දැන් තියෙන මුදල් තියෙන අයට ඒ විදිහටම තියාගෙන යන්න පුළුවන්. NRFC accounts, RFC accounts, ඒ අයට තිබෙන accounts වලට කිසිම බාධාවක් සිදු වෙන්නේ නැහැ. කිසිම කරදරයක් නැතුව ඒගොල්ලෝ තියාගෙන යන්න පුළුවන්. මේ සමහරක් අය එහෙම කියලා බය කරලා තියෙනවා මම දන්නවා. අපි ඒක තමයි විටින් විටම අපි මේ මහ බැංකුවේ හැටියට අපි ඒව ගැන මේ ප්‍රකාශ කරලා තියෙන නිසා එහෙම කිසිම බාධාවක් සිදු වෙන්නේ නැහැ. එයාට ඒ විදිහටම තියාගෙන යන්නට පුළුවන්. ඒ වුණාට අලුතෙන් services exports එහෙම නැත්නම් goods export කරන අයට මේ නීති රීති වලට අනුව තමයි කටයුතු කරන්න වෙන්නේ. ප්‍රේෂණය කරන අයට කිසි විටක කිසිම බලපෑමක් නැහැ. ඒ අයට මුදල් එවන්නට පුළුවන්. මම ඒ ඉඳලා පිට රටවල් වල ඉන්න අය අපේ රටවැසියන්ට සහෝදරයන්ට අපි විශේෂයෙන්ම කියනවා ඒ අයට කිසිම බාධාවක් නැතුව එවන්න පුළුවන්. ඒ වුණාට අර හුන්ඩියල් වගේ ක්‍රමවලින් එවන්න එපා. ඒවෙන් එවුවතින් සිදුවෙන්නේ තව බාධා ඇති වෙන්න පුළුවන්. මොකද ඒක නීතිමය තත්වයක් නෙමෙයි. මේ විවිධ ජාවාරම් වලට සම්බන්ධ ක්‍රමවේදයක් ඒක. ඒ විවිධ ජාවාරම් වලින් තුලින් රටට හානි වෙනවා. අපි දන්නවා බොහෝ අවස්ථාවලදී ඒ අයට ඔය කුඩු ජාවාරමට සම්බන්ධ ක්‍රමවේද තමයි මේවා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒව කරන්නේ නැතුව රටට මුදල් ගලායනට ඉඩ දෙන්න. එහෙම ඉඩ දුන්නොතින් තමාටත් ඒ සල්ලි වලින් තියෙන මේ ශක්තිය වැඩි වෙනවා. අපි දන්නවා අලුතෙන් දැන් පෙන්ෂන් ස්කීම් එකත් හදිගස්කන යනවා රජය. ඒත් එක්කම රක්ෂණ ක්‍රමයක් ඇති කරනවා. සියලුම බැංකු දැන් විවිධ ආකාරයට බොහෝ දෙනෙකුට Tamanගේ ඒ කටයුතු කරන්නට තවත් මේ ශක්තියක් ලබා දීමෙන් පවතිනවා. ඉතින් ඒ නිසා ඒවත් ප්‍රයෝජනට අරගෙන සාමාන්‍යයෙන් එවන්න පුළුවන් තියෙන නිල මේ ක්‍රමවේද හරහා Tamanගේ මුදල් එවන එක තමයි හොඳ කියන එකත් මම කියන්නට අවශ්‍යයි. විවිධ නීති විරෝධී ක්‍රමවේද වලට මේ කරලා ඒකෙන් අමාරුවට වැටෙන්නේ නැති වෙන්නත් මම ඉල්ලීමක් කරනවා. මොකද සමහර විට මෙහෙට මුදල් ලැබෙන අයට තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්න පුළුවන්. ඉතින් සමහරකට අපේ ආදරවන්තයන්ට දෙමව්පියන්ට සල්ලි එව්වම ඒ සල්ලි එව්වට පස්සේ ඒ ලැබෙන පුද්ගලයාට අවිරයක් කරදරයක් නොවන විදිහට ඒක නිල මාර්ගයෙන් එවන එක තමයි සුදුසු ක්‍රමවේදය කියලා තමයි මම හැමෝගෙම ඉල්ලීමක් කරන්නේ. Yes, Governor, the Minister of Finance recently we saw that he has announced here that they are willing to give 5,000 rupees allowance to all public sector employees along with some other benefits. And if the government is to bear this cost, it would come around 9.5 billion rupees to provide this allowance.
How would we finance it? Does this mean that there would be more money printing? Actually, we have been in the last few months, we have been gradually reducing the treasury bill holdings of the central bank. And that is important because we don't want to disturb that trend. Because I think the amount of treasury bills held by the central bank was somewhat excessive. We admit that. But at the same time, that had to be done for good reason. That we want to make sure that the stability of the country was maintained. And that is not only by the Central Bank of Sri Lanka that there has been excessive holdings by the reserve banks or the central banks. All over the world, almost every country, including the most advanced countries, they have had occasion to have, as you quite rightly mentioned in the normal colloquial terms, money printing done by their respective reserve banks, mainly to support the government at this difficult period during the pandemic. Now, having said that, now is the time for us to gradually reduce those holdings, gradually reduce the amount of money printed being in the economy. Now, in so doing, sometimes the question may be asked, like what you did, what would be the situation when this package is going to be financed? But we have had assurance from the finance ministry that this package will not disturb the overall total expenditure of the government that has been already approved in the budget. So, in fact, it will be budget neutral. If it is budget neutral, that means there won't be an excessive amount of money that would need to be pumped into the economy in order to meet with this arrangement. So that means the government will have to change their priorities. They may have to reduce in certain other areas in order to accommodate this, but that will be a call of the government. And I think the finance ministry has taken that view in order to provide some support to people at this time. So in so doing, while they are doing that, they'll have to make an internal adjustment as to how they are going to adjust their finances. But the totality of the financing program or the borrowing program has not been adjusted. And therefore, I don't foresee an additional difficulty being encountered by the country as a result. ඒ වගේම අධිපතිතුමා සංචිත තත්ත්වයේ රටේ ඇමරිකානු ඩොලර් බිලියන 1.5කට විතර අඩු වුණයින් පස්සේ නැවත වතාවක් යම්කිසි විදේශ විනිමය මුදල් ලැබිලා 3.1ට පමණ වැඩි වුණා සංචිත තත්ත්වය. හැබැයි ඒ වෙලාවේ අර මේ මූලාශ්‍ර හෙළි කරේ නැහැ ශ්‍රී ලංකා මහ බැංකුව කොහෙන්ද මේ මුදල් ප්‍රමාණය ලැබුණේ කියලා. නමුත් වෙළඳපොළ ආරංචි මාර්ග කියන්නේ චීනයෙන් ලැබුණු අර විදේශ විනිමය හුවමාරු පහසුකමෙන් තමයි මේ මුදල් ප්‍රමාණය ලැබිලා සංචිත වර්ධනය වුණේ කියලා. ඒ සමගම කියනවා ඒ සල්ලි වලින් අපිට චීනෙන් බඩු ගන්න විතරයි පුළුවන් අපේ ණය ගෙවීමට යොදා ගන්න බෑ. ඒ වගේම ඩොලර් බවට පරිවර්තනය කරන්න අපහසුයි මේ චීන යුවාන් මුදල්. ඒ වගේ නොයෙකුත් විවේචන සඳහන් වෙනවා. ඒ ගැන ඔබතුමාගේ ප්‍රතිචාරය මොකක්ද? දැන් මෙතන අපි තේරුම් ගත යුතු දේ තමයි සාමාන්‍යයෙන් මූල්‍ය ආයතනයක් Tamanට ඩිපොසිට් ලැබුණාම ඒක මුළු ලෝකෙටම කියන්නේ නැහැ. ඔබතුමා අද ගිහිල්ලා කමර්ෂල් බැංකුවෙන් නැත්නම් බැංකස් ලෝන් එකෙන් අහන්න මේ කවුද ඩිපොසිට් කරලා තින්නේ කියලා. අහන්නේ නැහැ. ඉතින් ඒක තමයි සාමාන්‍ය தත්ත්වය. ඉතින් ඒ වගේ තමයි තියෙන්නට ඕනේ. අපිට මුදල් ලැබෙන හැම මුදලක්ම දැන් චීනෙන් මුදල් ලැබුණම අහනවා කොහෙන්ද ලැබුණේ කියලා. නැත්නම් ඉන්දියාවෙන් ලැබුණම අහනවා කොහෙන්ද ලැබුණේ කියලා. ඊටු මේ බිලියන 8ක් තියෙදි කාගෙන්ද ලැබුණේ කියලා කොහොත් ඇහුවද? නෑනේ. ඉතින් ඒක අපි කියන කතාවක් නෙමෙයි. මාධ්‍යෙන් ඒ අයට ඕක කතා කරගන්න පුළුවන්. අපිට ගැටලුවක් නැහැ ඒක. ඉතින් ඒ වුණාට සාමාන්‍ය නිල වශයෙන් කිසිම මේ මහා බැංකුවක් එහෙම නැත්නම් බැංකුවක් කියන්නේ නැහැ ඒ අයගේ ඩිපොසිට් ලැබිලා තියෙන්නේ කාගෙන්ද කියලා. ඒක තමයි රහස්භාවය කියලා කියන්නේ ඒකයි. ඉතින් මාධ්‍යයට හෝ මේ පුද්ගලයන්ට ඒ පිළිබඳව ස්පෙකියුලේට් කරන්න පුළුවන්. ඉතින් ඒක කරන එක ඒ අයගේ වැඩක්. ඒනකොට මහා බැංකුවක් හැටියට අපි ඇවිල්ලා කියන්නේ නැහැ අපිට මෙච්චරක් මෙයාගෙන් ලැබුණා අච්චරක් අරයාගෙන් ලැබුණා කියලා. ඒක සාමාන්‍යයෙන් කියෙන්නේ නැහැ. කිසි විටක එහෙම කියලාත් නැහැ. ඉතින් මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ මේක පාවිච්චි කරන්න පුළුවන් ද බැරිද කියන එකනේ සංචිත වශයෙන්. අද චීන රෙමින්බිය ලෝකයේ තියෙන බලගතුම මේ මුදලක්. මුදල් ඒකකයක්. ඇමරිකානු ඩොලර් එක වගේම ඉන්ටර්නැෂනල් රිසර්ව් කරන්සි එකක්. ඉතින් එහෙම පාවිච්චි කරන්න පුළුවන් තත්යකට අද ඒ කරන්සි එකත් ලැබිලා තියෙනවා. ඉතින් අපිට මේ අපේ සංචිතේ ඩොලර් තියෙනවා, රෙමින්බි තියෙනවා, පවුන්ඩ් තියෙනවා, යූරෝ තියෙනවා, රත්තරන් තියෙනවා, යෙන් තියෙනවා. ඒ ඔක්කොම මුදල් ඒකක තියෙනවා.
ඉතින් මෙතනදී කොච්චරක්ද මෙච්චරක්ද තියෙන්නේ කියලා එක අහන එක නෙමෙයි මෙතන අහපංකම සංචිතය අපි ගණන් හදලා බලනකොට සාමාන්‍යයෙන් ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමයක් තියෙනවා. ඒ ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමය අනුව තමයි අපි සංචිතය රිපෝට් කරන්නේ. වාර්තා කරන්නේ මේ විදිහට. ඉතින් ඒ වගේ රිපෝට් කරද්දී වාර්තා කරද්දී බිලියන 3.1ක් තියෙනවායි කියලා ඒක නිවැරදිව තමයි වාර්තා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම මේක බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. සාමාන්‍ය ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව තමයි අපේ සංචිතය අපි වාර්තා කරලා තියෙන්නේ. ඒ සංචිතය එහෙමම තියෙනවා. සමහරක් මම දැක්ක එක්කෙනෙක් අහලා තියෙනවා අදත් පත්‍රයක මේක සංචිතය තියෙනවද නැද්ද කියලා බලන්න ඕනේ. ඔඩිට් කරලා. හා? ඉතින් මේ වගේ තමයි කතාවද? ඉතින් මේ වගේ කවුද මේවා කියන්නේ? මේගොල්ලෝ හිතනවාද මහා බැංකුව මාසෙකට සැරයක් මහා බැංකුවේ චීෆ් ඇකවුන්ටන්ට් වෙයි මහා බැංකුවේ අධිපතිවරයයි මාසෙකට සැරයක් මහා බැංකුව මාසෙකට සැරයක් පබ්ලිෂ් කරනවා අපේ මේ වාර්තාව ඕනෙ කෙනෙක් බලන්න පුළුවන්. දැන් ඒ පත්‍රයේ මේක මම කියන්නේ ඊට බලන්න. ඉතින් ඒවට මේවා පත්‍රවල ලියලා දැන් මේ සංචිතයේ තියෙන නැද්ද කියලා බලන්න ඕනේ. මේකට ඔඩිට් කෙනෙක් ගෙනවනේ මේ ඉන්ටර්නැෂනල් ඔඩිටර් කෙනෙක් ගෙනවනේ මේක බලන්න. ඉතින් ඕක තමයි වෙලා තියෙන්නේ මේ රටේ. මේ හැමෝටම ලොකු මේ අදහස් තියෙනවා. ඒ අදහස් ඇත්ත වශයෙන්ම අපි ඒවට මේ දොස් කියනව නෙමෙයි. ඒකට මේ අදහස් වලින් ඒ අය කරන්නේ රටට නිකන් හානියක් කරනවා. ඒ ගැන හිතලා බලලා කිව්වට කමක් නැහැ. ඒකට ඒ සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් ඒක බලලා කියන්න ඕන. මේ වගේ කතා කිව්වම ඒව මේ ජාතික පුවත්පත් වල ලිපියක් හැටියට ප්‍රකාශ වෙනවා. මම අද දැක්කා ඒක. මට ඇත්තටම පුදුමයි. ඉතින් මේවා මේ ප්‍රකාශ වුණාම සමහරක් අය ඉතින් සාමාන්‍යයෙන් දන්නේ නැති අයත් ඉතින් ඔය කියවලා බලනවානේ ෂියා. ඉතින් බලනවා ඉතින් අයියෝ දැන් මේ සංචිතයේ මේ බොරු සංචිත දන්නෙත් නැහැ. මේක මේ ඉන්ටර්නැෂනල් ඔඩිටර් කෙනෙක් ගේනවනේ. එක කාලයක් කිව්වේ ඉන්ටර්නැෂනල් මේ ජජස්ලා ගේනවනේ කියලා. තව වෙලාවක කිව්වා ඉන්ටර්නැෂනල් තව මොනවා හරි කෙනෙක් ගේනවනේ කියලා. ඉතින් මේ වගේ තමයි අපේ රට ගැන තියෙන විශ්වාසය පළුදු කිරීමට කරන කටයුතු තමයි මේවා. Governor, Sri Lanka's inflation hit 12.1 in the last year. We know that. And it is not sustainable. What is the central bank's plan to reduce this? This is a joint effort. We have to make sure that Sri Lanka has stable prices. And in so doing, when we import a large number of commodities, the impact of those also will be felt by the country. Now, the central bank, we have done a very careful assessment of the inflation numbers, and we find that about 80% of the inflation figure is really as a result of the commodity prices of the imported impact of oil prices, of coal prices, of flour prices, of food prices, and as well as so many other types of commodities which have risen in price all over the world, which is impacting Sri Lanka. Now, as you know, Sri Lanka is not the only country that is now grappling with this inflation. US is having the highest inflation ever in 40 years. So is England. So is so many countries in Europe. So what we are seeing is a situation where there has been a huge increase in prices, particularly as a consequence of the pandemic, which has resulted in these high prices. We are also concerned about it. It's not that we are not concerned. We stand ready. If there is a monetary policy decision to be taken, we are standing ready for that. But at the moment, our assessment is that the bulk of the increase of the inflation number is as a result of the commodity prices as well as the supply side shock. So we will watch the situation carefully. We will see whether the inflation expectations, that's another part of the whole exercise, where when people see prices rising, they also feel that there can be further rises. And that itself, that's a term that we normally use in these fields called inflation expectation. Inflation expectation is also as necessary to be dealt with like inflation. So we stand ready to deal with that as well. And if necessary, we'll take the monetary policy measures to deal with it. But right now, our own assessment is that we have a situation where it is manageable with the current interest rates. But we will be watching closely the situation to see whether any further action from the point of view of supply side as well as from the point of view of the demand side is managed carefully. Yeah.
so much, Governor. We know how much of an impact you're making in the economy of this country. Shyam? ඔබතුමා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා අපේ ප්‍රශ්න රාශියකට උත්තර දුන්නා ඔබතුමා. අපේ Zoom තාක්ෂණයේ ඔස්සේ ඉන්න මාධ්‍යවේදීන් පිරිසකුත් ඉන්නවා. එයාගෙන් ප්‍රශ්න කීපයකට ඔබතුමාට ඉඩහසර සලසලා දෙනවා ප්‍රශ්න යොමු කරන්න කියලා. මුලින්ම ඉන්නවා හරේන්ද්‍රන් පිශාස් ස්වාමී. ඔහුගේ ප්‍රශ්නය විමසීම සඳහා අපි අවස්ථාව ලබා දෙනවා මේ වෙලාවේ. ගවර්නර් මගේ ඇත්තටම ප්‍රශ්න කීපයක්ම තියෙනවා. හැබැයි මම පළවෙනි ප්‍රශ්නය හැටියට යොමු කරන්න ඉස්සරලා ඔබතුමා මාධ්‍යවේදීන්ට චෝදනාවක් කරා. හැබැයි අපි මාධ්‍යවේදියා හැටියට ප්‍රශ්න අහනකොට ඔබතුමා උඩින් උත්තරයක් නැත්නම් ඍජුව උත්තරයක් දෙන්නේ නැතුව යනකොට අපිට වෙනවා ඒ දත්ත නැතුව ලියනකොට ඔබතුමා කියන විදියට වාර්තා පළ වෙන්න. හැබැයි අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ දත්ත එක්ක ප්‍රවෘත්ති වාර්තා කරන්න. අපි කොහොමද ණය ගෙවන්නේ කියලා අහනකොට ඔබතුමා කියනවා ඔව් අපි කොහොම හරි ගෙවනවා බය වෙන්න එපා කියලා. හැබැයි ඒ වගේ පිළිතුරක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ ඍජු පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මම ඒක තරේ හෙලා දකිනවා ඔබතුමා මාධ්‍යවේදීන්ට කරපු චෝදනාව ගැන. මගේ ප්‍රශ්නය ඇවිල්ලා සාමාන්‍යයෙන් එළිය අපේ ශ්‍රමිකයෝ අපේ ජනතාව ගිහිල්ලා වැඩ කරලා ඩොලර් එක ලංකාවට යවනවා. ඒක ලොකු ඇසට් එකක්. හැබැයි මේ දවස්වල ලීගලි යවන්න කියලා තමයි අපිත් ප්‍රොමෝට් කරන්නේ. හැබැයි උන්දියල් ක්‍රමේ යවනකොට ඒගොල්ලන් කියනවා අපිට උන්දියලෙන් යවනකොට ඩොලර් එකකට අඩුම ගානේ රුපියල් 40ක පරතරයක් තියෙනවා. අපේ එහෙම තියෙනකොට ඇයි අපි මේ බැංකුව හරහා යවන්න ඕනි කියලා. ඇත්තට මේ ඩොලරේ තියෙන පරතරය අඩු කරගන්න විදියක් නැද්ද? නැත්නම් මේක අල්ලන් ඉන්නවද ඩොලරේ 225 වගේ තැනක ඔබතුමා අල්ලන් ඉන්නවද කියලා මට දැනගන්න කැමතියි. එහෙම නැත්නම් මේ පරතරය අඩු කරන්න මොන හරි වැඩපිළිවෙලක් තියෙනවද? මම ඍජුව පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔබතුමාලා දන්නවා මම හැමතිස්සෙම ඍජුව පිළිතුරු දීලා තියෙනවා. ඔබතුමාලාට ලේසි හෙලා දකින්න අපි කැමති දෙයක් කිව්වම ඒකට අපි ඔබතුමාලා හෙලා දකින්නේ නැහැ. අපි ඒවා බොහොම Recording in progress. 40ක පොලියක්. අපි කිව්වා කරන්න එපා කියලා. ඒක කෙරුවොත් අමාරු වැටේ කියලා කිව්වා. ඒත් සමහරක් අය කියලා කෙරුවා. කරලා අමාරු වැටුණාට පස්සේ අපි ළඟට දුවගෙන එනවා. ඉතින් ඒක තමයි අපි කියන්නේ ඒක කරන්න එපා. මොකද මේකේ පදනම ඇවිල්ලා හරෙන්ද්‍ර මේකේ පදනම තියෙන්නේ සාමාන්‍යයෙන් ලීගල් පදනමක් නෙමෙයි. ඉල්ලීගල් පදනමක් තියෙන්නේ. ඒ නිසා තමයි ඒක හොරෙන් කරන්නේ. ඒකනේ හොරෙන් කරන්නේ. දඬුවම් මුදලාලිත් කෙරුවේ මේ වෙන වෙන සර්ටිෆිකේට් නිල දුන්නේ. ඉතින් මෙතනත් චිට් එකක් දීලා ලියන්නේ ඇයි? ඒක යම්කිසි වැරද්දක් තියෙන නිසානේ. ඒක සාමාන්‍ය පිළිගත් ක්‍රමයක් නෙමෙයි නිසානේ කරන්නේ. ඉතින් ඒක තේරුම් ගන්නට ඕනේ. ඉතින් අපි කියන්නේ ඒකේ කරන අයට ඒ රිස්ක් එක අරන් කරපු දෙයක්. ඒක කෙරුවට ඒකේ රිස්ක් එකක් තියෙනවා. අපි දැන් 210කට අපි ලබා දීලා තියෙනවා මේ කාලය තුලදී. ඒ අයට යම්කිසි සපෝට් එකක් දෙන්නට. ඉතින් ඒක මම හිතන්නේ ක්‍රමවේද රාශියක් තියෙනවා. බැංකු රාශියක් තියෙනවා මේක හරි ක්‍රමයට කරන අයට. ඉතින් ඒක කරුවොතින් මම හිතන්නේ ඒකෙන් කෙරෙන්න පුළුවන්. තවත් එකක් විතර කියන්න. අපේ රටේ ගනුදෙනු සිදු වෙනවා. imports, exports, remittances, government transactions ඒ ඔක්කොම transactions ගත්තොතින් අවුරුද්දකට බිලියන 60ක පමණ ඇමරිකානු ඩොලර් බිලියන 60ක පමණ transactions කරන්නේ මේ 200 රේට් එකට. මේ 200 රේට් එකට තමයි මේ බිලියන 60ම transactions කරන්නේ. ඔය හුන්ඩියල් ක්‍රමයට ඔබතුමා මේ අද මතක් කරලා දීපු හුන්ඩියල් ක්‍රමයට කරන transactions ප්‍රමාණය අත්ත වශයෙන්ම බිලියන 1ක් පමණ. සමහරකට බිලියන 2ක් වෙන්න පුළුවන්. ඉතින් මේ බිලියන 2කේ transactions කරන්නේ මේ 230 240 යන අගයන් වල. ඉතින් අපිට සමහරක් අය ඇවිල්ලා කියනවා මේ 240 බිලියන 2ක පමණ transactions කරන රේට් එකට අනිත් බිලියන 60ටම ඒක ආදේශ කරන්නයි කියලා. ඉතින් එහෙම කෙරුවොතින් වෙන්නේ මේ ආර්ථිකයට ලොකු පීඩනයක් ඇති වෙනවා. මම කැමති ඔබතුමා මේ ප්‍රශ්නේ අහපේක මොකද මේක ඇත්තටම ගැඹුරින් විග්‍රහ කරන්නට ඕනේ ප්‍රශ්නයක්. ඉතින් එතන ඒ නිසා තමයි අපි මේ exchange rate එක මේ ගානට තිබුණොතින් අනිත් සියලුම කටයුතු කරන්නට අපිට පහසු වෙනවා. ණය ගෙවන්නට අවශ්‍යයි. ණය ගන්නට අවශ්‍යයි. ආනයනය කරන අය ඉන්නවා. ආනයනය කරන අයට
එතකොට රේට් එක තව 240 50ක් වුණොතින් තියෙන පීඩනය ගැන අපි රට වලට යවලා ඒ අයට මේ ඉගෙනීම ලබා දෙන අය. බෙහෙත් හේත් ගන්න තියෙනවා. ඒ ඔක්කොමට මේ තියෙන රේට් එක වෙනස් කෙරුවොතින් මේ සියලුම දේවල් වලට බලපෑමක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ ගැන සැලකිලිමත් වෙලා තියෙන්නේ. මේක අපි කල්පනාකාරීව කරන්නේ ඒ නිසා තමයි. ඉතින් මම හිතන්නේ ඔබතුමාට හොඳ ඍජු පිළිතුරක් දුන්නා. ඔබතුමා මේ ණය ගැන මගෙන් ඇහුවම මම හොඳට පැහැදිලි කරලා දුන්නා. ඒකත් ඍජු පිළිතුරක්. ඍජු පිළිතුර කියන්නේ කෙනෙක් බලාපොරොත්තු වෙන පිළිතුර නෙමෙයි. ඒ පුද්ගලයා බලාපොරොත්තු වෙන පිළිතුර තමයි සමහරක් අය හිතන්නේ ඍජු පිළිතුර කියලා. ප්‍රශ්නේ අහන එක්කනට තියෙන්නට ඕනේ නිදහස. ඔබතුමාට ප්‍රශ්නේ අහනවා වගේම ප්‍රශ්නේ උත්තර දෙන්න එක්කනට තියෙනවා නිදහසක්. ඒ නිදහස පාවිච්චි කළා තමයි ප්‍රශ්නේ උත්තර දෙන එක්කන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. ඒ උත්තරේ ලබා දෙන එක්කනගේ ඍජු පිළිතුරක් ඒක. සමහරක් වෙලාවට අපි මේ හිතන දේ තමයි අපිට අවශ්‍ය පිළිතුර ලැබෙන්නේ නැතිකොට ඒක ඍජු පිළිතුරක් නෙමෙයි කියන්නේ. ඒක අපි මේ එහෙම ඒකට මේ හිතන්න නරකයි. ඒ පුද්ගලයාට තියෙන නිදහසක් ඔබතුමාට පුද්ගල හැටියට ප්‍රශ්නයක් අහන්න තියෙන නිදහස වගේම ප්‍රශ්නේ උත්තර දෙන්න එක්කනටත් නිදහසක් තියෙනවා. ඒ ඍජු පිළිතුර දෙන්න. ඒ පිළිතුර තමයි රිජු පිළිතුර. තුමා මම හිතන්නේ ලංකාවේ හැමදාම හිටිය සමහර අධිපතිවරු අද රටෙත් නැහැ. හැමදාම මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට උත්තර දුන්න අපේ මහ බැංකුව අධිපතිතුමා ඊළඟ ප්‍රශ්නය ඇතුළත් මුදලි මහතාගේ ප්‍රශ්නයට අපි දෙන්න ගමු. සුබ උදෑසනක් ගෙවා අපේ මහ බැංකුව අධිපතිතුමනි, මට ප්‍රශ්න 3ක් තියෙනවා අහන්න. මම හිතනවා මගේ මයික්‍රොෆෝනය විසන්දි නොකරයි කියලා. ප්‍රශ්න එක ප්‍රශ්නයක් පමණක් අහන්නේ මම. කෙටි ප්‍රශ්න තුනක්. පළවෙනියෙන් අහන්නේ මේ ගරු මහ බැංකුව අධිපතිතුමනි, විදේශ රටවල අධ්‍යාපන ලබනවා අපේ විශාල දරුදරයන් පිරිසක්. ඔවුන්ට අවශ්‍ය කරන විදේශ විනිමය ලබා ගැනීමේදී අපිට මේ රටින් විදේශ විනිමය ලබා දීමේදී ප්‍රශ්න වලට මැදිහත් වෙන්න සිදු වෙලා තියෙනවා. සමහර බැංකු ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ආර්ථික ජනාධිපතිතුමත් ඔබතුමාට පෞද්ගලිකව උපදෙස් දුන්නා කියලා කියනවා මේ පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න කියලා. දෙවෙනි ප්‍රශ්නය තමයි ගරු මහ බැංකුව අධිපතිතුමනි, විදේශ රටවල අධ්‍යාපන ලබන ශිෂ්‍යයන්ට අවශ්‍ය සමහර කොටස් ශ්‍රී ලංකාව තුල පවත්වා ගැනීම යාමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ සමහර වෛද්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය සායනික පුහුණුව වගේ දේවල් ශ්‍රී ලංකාව තුල පවත්වා ගැනීම හැකියාව තියෙනවා. ඒ සඳහා කටයුතු කරනකොට ශ්‍රී ලංකාව තුල විදේශ විනිමය ඉතුරු වෙනවා. මේ වගේ කටයුතු වලට යොමු වෙන්න කියලා ඔබතුමාලට උපදෙස් දීමේ හැකියාවක් නැද්ද අදාළ අමාත්‍යාංශ වලට? ඒක තමයි මගේ පළවෙනි ප්‍රශ්න දෙක. බොහොම ස්තුතියි. මම හිතන්නේ මමත් මේ පිටවද ඉතාමත් සංවේදී. මම හිතන්නේ බොහෝ දෙමව්පියෝ පිට රටවල තමන්ගේ දරුවන් අධ්‍යාපනයට ලක් කරලා තිබෙන නිසා අපි ඒ ගැන සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි. ජනාධිපතිතුමාත් මේ ගැන සැලකිලිමත් වෙලා තිබෙනවා. ඔබතුමා කිව්වා වගේ යම් අවස්ථාවලදී බැංකු තමන්ගේ ගනුදෙනු කරද්දී තිබෙන විදේශ විනිමය ප්‍රමාණය ඒ අයට අඩුවීමක් තියෙනකොට සමහර වෙලාවල් වලට ඒ අය මේ සඳහා යොමු කරලා තිබෙන මුදල අඩු වෙන්නට පුළුවන්. ඒ නිසා යම් බාධාවල් සිදු වෙන බව මම දන්නවා. මමත් ඒ අවස්ථාවලදී විශේෂයෙන්ම මැදිහත් වෙලා ඒ අයට උපදෙස් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ගෙවන මුදල් වලට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙන්නේ කියලා අපි ඒක පිළිගන්නවා. එතනට එන්නට ඕනේ. ඒ නිසා තමයි අපි බොහොම වෑයම් කරන්නේ තවදුරටත් මේ රටට ගලා එන මුදල් ප්‍රමාණය වැඩි කරලා දෙන්න. එහෙම වැඩි කරලා දුන්නොත් තමයි අනිත් අයට මුදල් ගෙවන්නට පුළුවන් හැකියාව වැඩි වෙන්නේ. ඔබතුමාගේ දෙවැනි ප්‍රශ්නත් ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ අදහසත් ඉතාමත්ම වැදගත්. බොහෝ අවස්ථාවලදී අපි යම් කොටසක්වත් මේ රටේ කරන්නට පුළුවන් නම් ඒ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ ඒක සෑහෙන හොඳ ප්‍රවණතාවයක් හැටියට මම දකිනවා. මම හිතන්නේ පසුගිය අවුරුදු 73 තුලදී අපේ රටේ විශාල ප්‍රගතියක් තිබෙනවා. අපි කොච්චර ඒ ගැන සමානක් කරලා අපි හිතුවේ නැති වුණාට අපි නිදහස ලබා ගන්න කාලෙදී අපේ රටේ තිබුණේ එක විශ්වවිද්‍යාලයයි. අද වෙනකොට අවුරුදු 73කට පස්සේ රජයේ විශ්වවිද්‍යාල 17ක් තියෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල විවිධ ශ්‍රේණි අනුව විශ්වවිද්‍යාල 46ක් පමණ තියෙනවා. ඒ තවදුරටත් වර්ධනය වෙන්නට ඕනේ කියන එක මම මතේ ඉන්නවා. ඒ නිසා තමයි අපි සෑහෙන අවශ්‍යතාවයක් තියෙනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය තවදුරටත් වර්ධනය කිරීමට. අපි දන්නවා ලෝකයේ විවිධ විශ්වවිද්‍යාල තිබෙනවා. ඒවා
තියෙන ශ්‍රේණීත් ඉතාමත් ඉහළ ශ්‍රේණි වල තියෙන බවත් අපි දන්නවා. ඒ ගමම්ම ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියක් හැටියට තවදුරටත් විවෘත කරලා ඒක තවදුරටත් ශක්තිමත් කරන්න පුළුවන් නම් ඒක හොඳයි කියන එක ඔබතුමාගේ අදහසත් මම පිළිගන්නවා. ඒ අදහස අපේ රජයටත් අපි දැනුම් දෙනත් මේකුත් එම අදහසම ගෙනලා තිබුණා. මම ඒක අගය කරනවා. ඒ වගේ තත්ත්වයක් අපි ඇති කරන්නට